දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී ආයුබෝවන් සුබ දවසක් සුබ උදෑසනක් ඔබට අදත් ඉරිදා උදෑසන මෙතන සිට උදෑසන 7 විනාඩි 55 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙතන සිට ඔබ මුණ ගැසෙන අපේ සෝදානම සුභාරතී සංකතන මණ්ඩපයෙන්. අද අපි සුභාරතී සංකතන මණ්ඩපයෙන් අවධානය යොමු කරන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මිත්‍ර රටවල සහයෝගය පිළිබඳවයි. අපි තමත් ගෞරවයෙන් ආරාධනා කළා ආර්ථික විශ්ලේෂක හිටපු රේගු අධ්‍යක්ෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඒ වගේම ජාත්‍යන්තර නීතිය සහ බුද්ධිමය දේපළ පිළිබඳ විශේෂ නීතිය පිළිබඳ විශේෂ හැදෑරීමක් කර මහත් දැනුමක් ශ්‍රී ලංකාවට ලබා දෙන ක්‍රීඩා පරිපාලක ලෝක කැරම් සම්මේලනයේ උපසභාපති පරාක්‍රම බස්නායක මහතාට අයිබෝවන් ඔබතුමාට අයිබෝවන් පරාක්‍රම බස්නායක මැතිතුමා විශේෂයෙන්ම පසුගිය කාලයේ ජනතාව අතර වඩාත් කතාබහට ලක් වුණේ අරගල සමයේදී කිසියම් වූ කාරණාවක් ඉස්මතු වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවෙන් මුදල් උගන්ඩාවට අරන් ගියාද කියන කාරණාව. එහෙම නැත්නම් එවකට පසුගිය කාලේ හිටපු ජනාධිපති හිටපු අග්‍රාමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඕමනාවට එහෙම නැත්නම් පාලන කාලේ බල කිරීමට අවශ්‍යතාවයට උගන්ඩාවට මුදල් අරන් ගියාද කියන කාරණාව තමයි සමාජ මාධ්‍ය නැසනම් ප්‍රධාන මාධ්‍ය සහ ජනතාව අතර කතාබහට ලක් වුණේ. මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියමින් සිටින කාලෙක පරාක්‍රම බස්නායක මහතාගේ ලිපියක් හැඳින්වීමක් කලයින් පස්සේ නැවත ශ්‍රී ලංකාවෙම උගන්ඩාවට මුදල් අරගෙන ගියාද කියලා තව කෙනෙක් ප්‍රශ්න කරන එහෙම නැත්නම් සාකච්ඡා කරන අවස්ථාවක් මැකී ගියා. මේ අපේ මාතෘකාව වෙනකක් වුණත් මම කැමති එතනින් පටන් ගන්න. ඇත්තටම ලංකාවෙම උගන්ඩාවට මුදල් අරන් ගිහින් තියනවද? ඉස්සලා මම ස්තුති කරන්න ඕනේ සුභාරතී වැඩසටහනට මට ආරාධනා කරාට. ඒ වගේම මම ඔය ගැන ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. මට අමතරව මහ බැංකුවේ අධිපතිතුමන් ඒ වගේම ඩිලාරු සමාගම ඊළඟට රාජ්‍ය ආයතන ශ්‍රී ලංකා ගුවන් සමාගම ඒ සියලුම ආයතන පැහැදිලි කරා එහෙම සිදුවීමක් සිදු වුණේ නැහැයි කියන එක. මම මෙතනදී කෙටි උත්තරයක් දුන්නොත් ඔක්කොම පැහැදිලි වෙයි. ලංකාවේ තාමත් ඩොලර් මුද්‍රණය කරලා නැහැ කිසිම ආයතනයක. එතකොට මේකෙන් කියන්නේ ලංකාවෙන් ඩොලර් උගන්ඩාවට ගෙනියවුවයි කියලා. ඇත්තටම ඒ කාල සීමාව තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේකට සම්බන්ධ වුණේ එමිරේට්ස් ගුවන් සමාගම ඒ කාලේ ලංකාවට පැමිණියේ නැහැ කොරෝනා වෛරසය නිසා. එමිරේට් ගුවන් සමාගම තමයි මීට කලින් ලංකාවේ ඩිලාරු සමාගමේ මුද්‍රණය කරන මුදල් ලෝකේ රටවල් ගණනාවකට මුද්‍රණය කරනවා. ඒක ඉතාමත් සුරක්ෂිතව කරන දෙයක්, රහසිගතව කරන දෙයක්. ඒවා මේ පැහැදිලිව කිසිම තැනක හෙළි කරන දේවල් නෙවෙයි. ඒවා රාජ්‍යයන් අතර සිදුවෙන ඉතාමත්ම ආරක්ෂිත කටයුතු. එතකොට මේ අනුව ඉතාමත් පැහැදිලි වෙනවා මේ එමිරේට්ස් ගුවන් යානා ලංකාවට පැමිණෙන්නේ නැති නිසා ඒ කොන්ත්‍රාක්තුව ලංකාවට බාර දුන්නා. ඒ අවස්ථාවේදී උගන්ඩාවේ තියෙන පෙසෝ කියන මුදල් වර්ගය තමයි මුද්‍රණය කරලා ඩිලාරු සමාගමෙන් ගුවන් යානා හරහා උගන්ඩාවට යවුවේ. එතකොට ඒක රාජ්‍ය තාන්ත්‍රික වැඩක්. ඒ කටයුත්තේදී කිසිම ආකාරයක ඩොලර් මුද්‍රණයක්වත් ඩොලර් ගෙන යාමක්වත් මොකක්වත් සිද්ධ වුණේ නැහැ. ලංකාවේ රුපියල් ඩොලර් බවට පත් වෙලා අරගෙන කියන එක තමයි කිසිම දෙයක් නැහැ. එහෙම දෙයක් කරන්න බෑ. මොකද මේක ඉතාම සුරක්ෂිතව තමයි මේ මුද්‍රණය කරන්නේ. ඒ වගකීමක් ඒ සමාගමට තියෙනවා. අනිත් එක කීර්තිමත් සමාගමක් අවුරුදු 20ක් පුරා මේ පවතින ප්‍රධාන කාර්යාලය තියෙන එංගලන්තේ. ඊට අමතරව අප්‍රිකානු රටකක් තියෙනවා. නමුත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔවුන් වඩාත් සුරක්ෂිත සහ ඉතා හොඳින් මුද්‍රණය කරන්න පුළුවන් තැන තමයි තෝරගන්නේ. ඉතින් ඒවයි කිසිම රහසක් නැහැ. ඒ වගේ කිසිම නීති විරෝධී කටයුත්තක් සිදු වෙලත් නැහැ. ඒ රාජ්‍යයන් අතර ඒගොල්ලන්ගේ වාණිජමය කටයුත්තක් ඒක.
හොඳයි. අද අපි සාකච්ඡා කරන්නේ ආර්ථික ශක්තිමත් කිරීමට මිත්‍ර රටවල සහයෝගය පිළිබඳව 91.7 91.9 තරංගමාලාව ඔස්සේ ಭಾರತೀಯ සංකතන මණ්ඩපයට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. අපි පෙරවරු 7 විනාඩි 20 පමණ සිට ඔබ වෙනින් දුරකථනයක් විවෘත කරනවා. නිවහනේ සිට එහෙම නැත්නම් අද වැඩසටහන අහන ඔබට කිසියම් අදහසක් යෝජනාවක් නැත්නම් චෝදනාවක් අපිට කතා කරන්න අපි දුරකථනය ඔබ වෙනින් විවෘත කිරීමට සූදානම්. දැන් ඔබතුමා ආර්ථික විශ්ලේෂකෙක්, ඒ වගේම හිටපු රේගු අධ්‍යක්ෂවරයෙක්, විශේෂයෙන්ම ජාත්‍යන්තර නීතිය හා බුද්ධිමය දේපල පිළිබඳ විශේෂ හැදෑරීමක් කළාය. දැන් අපේ රටේ පසුගිය මාස කිහිපය විශේෂයෙන්ම ගත්තහම ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික වශයෙන් මහත් වෙනසකට මුහුණ දුන්න කාල පරිච්ඡේදයක්. අපි පෙර කිසිදාක අත් නොවිඳි අධ්‍යක්ීම් සම්භාරයකට එහෙම නැත්නම් සිද්ධීන් ගණනාවකට මුහුණ දුන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක්. එතකොට සමහර දේවල් වල හොඳ අපිට අහන්න දකින්න අත්විඳින්න පුළුවන්කම තිබුණා. හැබැයි සමහර දේවල් වල ඒ වගේම නරක අයහපත් දේවල් දකින්න අත්විඳින්න පුළුවන්කම තියෙනවා සහ ඉදිරියේදී අපිට මේ පිළිබඳ වෙනම විශ්ලේෂණයක් වසර ගණනාවකින් කරන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් මේ ආර්ථිකය පිළිබඳව කතා කරන විට ශ්‍රී ලංකාව වගේ රටක ආර්ථිකය කොහොමද සැකසීලා තියෙන්නේ? අපි පටන් ගමු එතනින්. පහුගිය දවස්වල ලංකාවේ විදේශ සංචිත හිඳියාමක් පිළිබඳව එකපාරම වාර්තා වුණා. මේක ඇත්තටම රටේ හිටපු ජනතාවට මහත් වූ ව්‍යාකුලතාවයක් ඇති කරා. සමහරුන්ගේ හදවත නවතින තත්ත්වේ සිදුවීම් සිදු වුණා. මම ඊටමත් හොඳින් දන්නවා මගේ විශාල ගෝල පිරිසක් ඉන්නවා, ශිෂ්‍යයන් ඉන්නවා. ඔවුන් හා මට නිතරම කතා කරන්න සිද්ධ වුණා. ඔවුන් කිව්වා අපේ අනාගතය ඉවරයි සර්, අපිට මෙතනින් එහාට යන්න තැනක් නැහැ. අපිට මොකද්ද උනේ සර්? ඇත්තටම මොකද්ද මේ මෙහෙම දෙයක් වෙනකන් ඇයි මේ රජයන්ට බැරිද මේවා පාලනය කරගන්න කියලා ඇහුවා. එතකොට ඔවුන්ට පෞද්ගලික පිළිතුරු දෙන්න බැරි නිසා මම සමාජ මාධ්‍ය භාවිත කරමින් ඒවට පිළිතුරු සැපෙව්වා. ඇත්තටම අපිට ඇති වෙච්ච දේ අපිට කිව්වොත් ෂොක් එකක් වගේ. එකපාරම කොහොමද මුදල් නැති වුනේ? මේ මුදල් නැතිනත් එක්කම රටේ සමාජ ආර්ථික විප්ලවයක් සිද්ධ වුණා. ඒ කියන්නේ මිනිසුන්ට හිතා ගන්න බැරි විදිහට පෝලිං ඇති වුණා. මිනිසුන්ට හිතා ගන්න බැරි විදිහට ගෑස් සිඟයක් ඇති වුණා. විදුලි ආලෝකය නැතිව ගියා. සාමාන්‍ය මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි වෙන තත්වයකට පැමිණියා. මිනිස්සු ගහමරා ගන්න තත්වයකට එන ස්වරූපයක් දැක්කා. කොහොම හරි රටේ වාසනාවට මොකක් හෝ වෙලා දැන් ඒක යථා තත්ත්වයටපත් වෙමින් තියෙනවා. ධර්මා මෙතෙන්දී අපි පොඩි දෙයක් ඔලුවට ගන්න ඕනේ. මෙහෙමනි තත්ත්වයන්ටපත් වෙන්නේ අපේ රට විතරක්ද? නැහැ. ලෝකේ තියෙන රටවල් 192කට ආසන්න සංඛ්‍යාවක්. මේකෙන් භාගයකට වැඩි සංඛ්‍යාව 68ක් වගේ රටවල් මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ දේ ඒක තමයි. මේක අපිට ෂොක් එකක් උනේ. අපි හැමදාම පිටරටකින් ගෙනල්ලා නැවෙන් කටට ගන්න පුරුදු වෙච්ච જાතියක් වෙලා හිටියේ. අපි හැම දෙයක්ම ආදායමට වැඩියෙන් වියදම් කරපු අය. අපි නැවෙන් ගේනවා, අපි ඒවා භුක්ති විඳිනවා. නමුත් අපිට බැරි වුණා මෙච්චර කාලයකට 1948 නිදහස ලැබලා මේ දක්වා හරි පරිපාලනමය කටයුත්තක් කරගන්න සදර්ම. අන්න එතෙන්දි තමයි මේ අපි වරද්දාගත්තේ. අපේ වැරදුනේ අද ඊයේ නෙවෙයි අපිට. අපේ පරිපාලකයන් සියල්ලෝම වැරදි කරා. අවංකවම කියන්න ඕනේ. විශේෂයෙන් මම සඳහන් කරන්නේ රාජ්‍ය තන්ත්‍රයේ මෙහෙවන රාජ්‍ය නිලධාරීන් මේවට වගේ කියන්න ඕනේ කියන එක. ඒක මම පැහැදිලිවම කියනවා. මමත් රාජ්‍ය නිලධාරියෙක්. දැන් අපි දේශපාලඥයාට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවට විධායකයට වගකීම පවරනවා. ඔබ තමයි මේ වැරද්ද කරේ යන්න 225ම ගෙදර කියනවා. හැබැයි රාජ්‍ය නිලධාරියා රාජ්‍යය එහෙම නැත්නම් මහ ජනතාවගේ ආයතනත් මේවට මැදිහත් වී යුතු එහෙම නැත්නම් වගකිව යුතු කියන කාරණා ඔබ කියන්නේ. ඔව් ක්‍රිස්ටල් ක්ලියර්. ඒ කියන්නේ මේක හරියම පැහැදිලි දෙයක් ඔය කියන්නේ. අපේ රාජ්‍ය නිලධාරීන්ගේ පාරදර්ශීභාවයක් තිබුණා නම් මේක කවදාවත් සිදු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි සඳහන් කළ යුත්තේ. අපි මේ මොකද්ද උනේ අපිට කියන එක අපි තේරුම් ගන්න යනකොට අපි විසින්ම අපි ගැනම තක්සේරුවකට අපි යන්න ඕනේ. අපි විසින්ම අපි ගැනම තක්සේරුවකට අපි යන්න ඕනේ. කාටද වැරදුනේ? එහෙමනම් මොකද්ද මේ සිද්ධ වුනේ? රට පාලනය කරා පක්ෂ ගණනාවක්ම ජන නිලධාරීන් ගණනාවක්ම රට පුරාම හිටියා. එතකොට මේගොල්ලෝ වගේ කියන්න අවශ්‍ය නැද්ද? දේශපාලකයන් පමණක්ද? දේශපාලකයන් වැඩි කරන්නේ රාජ්‍ය නිලධාරීන් නිසා නොවේද කියන එකත් අපි හිතලා බලන්න ඕනේ. දේශපාලකයන් නිදහස් කරන්න බෑ මෙතෙන්දී. ඕනුත් ඒ වරද පිළිගන්න ඕනේ. ඕනුත් මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ. නමුත් ඒක වග කියන්න ඕන වෙන්නේ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ නීතිය තමන්ගේ පරිපාලන කටයුතු හරියට නොකරපු නිසා.
මේක තමයි වැදගත්ම දේ. මෙතෙන්දී අපි අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මේ වැරද්ද හදාගන්න පටන් ගන්න ඕනේ. 1945 දී ජපානයේ හිරෝෂිමා නාගසාකි කියන නගර දෙකටම පරමාණු බෝම්බ දැම්මා. දාපු වෙලාවේදී ජපානයේ ආයි කවදාවත් නැගිටී කියලා හිතුවේ නැහැ. ගහක් කොලක්වත් වෙවි කියලා හිතුවේ නැහැ මිනිස්සු. ඒ තරම්ම ඛේදවාචකයක් වුණා. නමුත් ඊටමත් කෙටි කාලෙකින් ආපහු නැගී සිටියා. ඒකට හේතු උනේ සියල්ලෝම එකට එකතු වුණා. එකතු වෙලා මම මේ කියන දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ. හැමෝම එකට එකතු වෙන්න ඕනේ. එකතු වෙලා එකපාරම මේ රට ගොඩ ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඊම සංදිස්ථානයක. ලංකාවේ දැන් අපි ඒ සංදිස්ථානේ අඳුර ගන්නවා. ලංකාවේ පුරවැසියන්, නිලධාරීන්, බලධාරීන්, දේශපාලඥයන්, පක්ෂ මේ වෙලාවේ අධිටාන් කරගන්න ඕන පියවර තියන්න ඕනේ කොතෙන්ද? ඔව්, ලංකාවේ දේශපාලකයන් ගැන මම මෙතෙන්දි විශේෂ දෙයක් කියන්න ඕනේ. මෙතෙන්දි පක්ෂ විපක්ෂ කියලා දෙයක් තියෙන්න බෑ. දැන් මේ ඔක්කොම පක්ෂ වෙන්න ඕනේ රටේ පැත්තට. කවුරුත් විපක්ෂ වෙන්න බෑ රටේ පැත්තට. එහෙනම් කිසිම තැනක විපක්ෂයක් තියෙන්නත් බෑ. ඒ ඔක්කොම එකට එකතු වෙන්න ඕන වෙලාවක්. එකතු වෙලා දැන් මේ රට ගොඩනගන්න පුළුවන් හොඳම වෙලාව. එහෙමනම් කොහොමද යන්න ඕනේ කියන මාර්ගය තෝරා ගන්න ඕනේ. ඒක සමහරට ජාත්‍යන්තර මූලාර මුදල හරහා යන ක්‍රමයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි විසින්ම ස්වායත්ත, කියන්නේ අපි විසින්ම අපි එකට කියනවා home grown solutions අපි හොයා ගන්න ඕනේ. කියන්නේ අපි විසින්ම එකට විසඳුම් හොයා ගන්න ඕනේ. කියන්නේ ආනයනය වැඩි කිරීමේ ක්‍රියාදාමයක් අපි ඇති කර ගන්න ඕනේ. එහෙමනම් සංචාරකයන් ගෙන්නා ගැනීමේ ක්‍රියාදාමයක් අපි ඇති කර ගන්න ඕනේ. විදේශ රටවල සේවය කරන අපේ අයගේ ප්‍රේෂණ ලංකාවට එන ආකාරය අපි වර්ධනය කර ගන්න ඕනේ. මෙන්න මේවට අමතරව අපි තව බලන්න ඕනේ අපේ 100%ක්ම ලංකාවේ නිෂ්පාදන අපි කොහොමද හදන්නේ කියන එක. ඒ තුලින් පුළුවන් අපිට IMF එකට යන්නෙත් නැතුව මේ ප්‍රශ්نين ගොඩ එන්න. හැබැයි මේකට මූලික වශයෙන් අපේ රටේ සියලුම පක්ෂ එකට එකතු වෙන්න ඕනේ. මේක කරන්න ඕන. ලංකාවේ බැඳි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අපිට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ආර්ථිකයේ, සමාජයේ, සංස්කෘතියේ, දේශපාලන හැසිරවීමකට පමණ ප්‍රමාණවත් වන අපහසුයි. අපේ වගේ රටවල් මිත්‍ර රටවල් හා සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් දියුණු වෙන්නේ. අපේ රටේ පවතින්නේ මොන වගේ විදේශ ප්‍රතිපත්තියක්ද? ඔව්, ඇත්තටම අපේ තියෙන්නේ නොබැඳි පිළිවෙතක්. ඇත්තටම නොබැඳි පිළිවෙතක් තියෙන්නේ. නමුත් මේක සිරිමව් බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ ඒක යම් ආකාරයේ පළුදු වීම වලට ලක් වුණා. අපි දන්නවා අපේ රට නොයෙකුත් පක්ෂ වලින් පාලනය කරා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ ප්‍රධාන පක්ෂ වලින් පාලනය වුණා. මේවට අනිකුත් පක්ෂත් එකතු වුණා. වාමාංශික පක්ෂත් එකතු වුණා. සියලුම රැඩිකල් පක්ෂත් එකතු වුණා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා මේ විදේශ ප්‍රතිපත්තියට පළුදු වීම ඇති කරා. එක්තරා කණ්ඩායමක් ජපානයට හිතවත්ව කටයුතු කරා කාලයක්ම. තවත් කණ්ඩායමක් චීනයට හිතවත්ව කටයුතු කරා. අපි දන්නා බණ්ඩාරනායක මැතිණිය ඉන්න කාලේ ලංකාවයි ඉන්දියාවයි අතර ඉතාමත් හොඳ සුවදතාවයක් තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කාලේ. ඔව්, මැතිණියට කලින් ඇත්තටම සිරිමව් බණ්ඩාරනායක මැතිණිය තමයි උංගා ගිවිසුම් අත්සන් කරේ. ඇත්තටම ඔකච්චදු දීපත ලංකාවට ලබා ගැනීම, ඉන්දු ලංකා ප්‍රශ්නේ විසඳීම, ඒ වගේම මේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම, මේවා ගැන අපි සඳහන් කරොත් ඉතාමත්ම වැදගත් මේ ගිවිසුම් ගණනාවක්ම අත්සන් කළේ සිරිමව් බණ්ඩාරනායක මැතිණිය ඉන්දියාවත් සමග. ඒ තරම් සුවදතාවයක් තිබුණා. එතකොට මේක මැදි පිළිවෙතින් පොඩ්ඩක් වෙනස් වීමක්. නමුත් මැදි පිළිවෙත අපි තාම අතහැරලා නැහැ. අපි තාමත් ඒ සෑම රටක් සමගම ඒ විදිහටම කටයුතු කරනවා. ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔබට ඉදිරිපත් කරන සුභාරතී සංවාද මණ්ඩපයටයි. රන් රසවන් මියුරු සරින් බස රකිනා සරුවදනින් මන සනසන සවන් රැසින් ගුවන් නඹර රැදවූ සරින් ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි FM 91.7 91.9
ආර්ථිකයේ ශක්තිමත් කිරීමට මිත්‍ර රටවල සහයෝගය පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ. ආර්ථික විශ්ලේෂක හිටපු රේගු අධ්‍යක්ෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ. ඒ වගේම ජාත්‍යන්තර නීතිය සහ බුද්ධමය දීපල පිළිබඳව නීතිය පිළිබඳ විශේෂ හැදෑරීමක් කළ අපේ ආරාධිත අමුත්ත අද සුභාරතී සංකතන මණ්ඩපයේ සම්පත්ධාරීන් වන්නේ පරාක්‍රම බස්නායක මහතා. පරාක්‍රම මහත්මයා දැන් විශේෂයෙන්ම අපි මේ මිත්‍ර රටවල් පිළිබඳව කතා කරනකොට අපිට තියෙන අමිත්‍ර රටවල් නැහැ. ඇත්තටම ලංකාව කවදාවත් කිසිම රටක් එහෙම තත්ත්වයකට පත් වෙලා නැහැ. හොඳම උදාහරණය ඊයේ අපිට දකින්න ලැබුණා ඊ රාත්‍රී. ඒක විශේෂ සිදුවීමක්. ඊ රාත්‍රී ලංකාවට ආවා රුසියානු ඔයිල් කියන්නේ රුසියානු තෙල් බොර තෙල් ආවා ලංකාවට යූරල්ස් අපි කියන්නේ. එතකොට මේවා ආවේ ලංකාවට මම හිතන්නේ පළවෙනි වතාවට. මොකද ලංකාවේ පිරිපහදු හදලා තිබුණේ ඉරාන තෙල් වලට ගැලපෙන ආකාරයකට. මේ මුල් වතාවට රුසියානු තෙල් ඊයේ නැවකින් ලංකාවට ආවා. එතකොට ලෝකේ කඳවුරු දෙකකට දැනට බෙදලා තියෙනවා. අපි පිළිගත්තත් නොපිළිගත්තත් එක කඳවුරක් තමයි චීනය සහ රුසියාව. අනික් කඳවුර තමයි ඇමරිකාව සහ යුරෝපා කඳවුර. එතකොට මේ කඳවුරු දෙකේම අපි ඉන්නවා. එතකොට අපිට කිසිම රටක් අමිත්‍ර රටවල් නෙවෙයි. අපි හැම රටක් එක්කම ඊටම සෝදව කටයුතු කරනවා. රටක් තව රටක් මිත්‍ර රටකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඇත්තටම මේ මම කලින් කිව්වා වගේම සතරම මෙතන විශේෂ සිදුවීමක් තියෙනවා. ඒ කියන්නේ අපි වගේම තවත් රටවල් 68ක් මේ තත්ත්වයටපත් වුණා. එතකොට මේ ආර්ථික අර්බුදයට මේ හා සමානයි. එතකොට මේ වගේ තත්ත්වයටපත් වුණාම ඊටම ප්‍රබල රටවල් තියෙනවා. ඉන්දියාව, ජපානය, චීනය, එතකොට තායිලන්තේ, දකුණු කොරියාව, ඉතාලිය. මම මේ කීපය සඳහන් කරේ. ඒ ප්‍රබල රටවල්. ඒ කොම රටවල් ගොඩ ආවා. අනිත් රටවල් වල උදව් ඇරගෙන, මිත්‍ර රටවල් වල උදව් ඇරගෙන අපි මිත්‍ර කියලා මෙතන සඳහන් කරන්නේ හැම රටක් එක්කම මිත්‍ර වෙන්න අපිට බැහැනේ. ඒකට හේතුව අපි භූගෝලීය වශයෙන් සමහර රටවල් වලට වඩා මොකක් ඈතින් තියෙනවා. අපි කිට්ටු තියෙන රටවල් වල අපි ගාක් මිත්‍රකමක් දක්වනවා. ඊට අමතරව විශේෂ හේතුන් මත සමහර රටවල් වලින් අපි ආනයන අපනයන කටයුතු වලදී මිත්‍රත්වයක් දරනවා. එතකොට ඒකයි අපි ජපානය සමග අමුතු මිත්‍රත්වයක් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහතුමන් මේ කරපු විශේෂ කතාවක් නිසා වුණ අපිට ලොකු සැලකීමක් දක්වනවා ජපානයේ ජාතිකයන්. ඒක තාමත් තියෙනවා. ඒ වගේම ජපානයේ ශ්‍රී ලංකාවත් එක්ක හුඟක්ම මිත්‍රව හිටපු රටක්. අපේ රටට වැඩිම ණය දීලා තියෙන 13%ක් ජපානයේ. චීනය අපිට 10%යි. එතකොට ඉන්දියාවත් දැන් විශාල වශයෙන් ණය දීගෙන යනවා මේ අවස්ථාවේදී කවදාවත් නොහිතපු ආකාරයකට. එතකොට මම හිතනවා අපේ විදේශ ප්‍රතිපත්තිය මීට වඩා සක්‍රිය වෙන්න ඕනේ. විදේශ තානාපති සේවාව මීට වඩා සක්‍රිය වෙන්න ඕනේ කියලා මම පෞද්ගලිකව හිතනවා. මේ ඉතාමත් මදි. හැබැයි සමහර කාලවල මේ ජාත්‍යන්තරයත් එක්ක තියෙන ප්ලග් එක ගලවන්න ඕන කියනවා. එහෙම නැත්නම් දේශීය චින්තනයක් විතරක් ප්‍රමාණවත් කියන තැනක ඉන්නවා. එහෙම නැත්නම් ජාත්‍යන්තරයට අපේ ආර්ථිකය, අපේ සමාජය, අපේ දේශපාලන රටාවන් එක්ක එයි හොඳයිකම් එපා කියන තැනට තර්කයන් ගොඩනගෙන අදහස් ඉදිරිපත් වෙනවා. මේ මිත්‍රශීලී භාවය රටක ආර්ථික සහ ස්ථාවර භාවයට කොහොමද බලපාන්නේ? මම නම් ඒකට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. මොකද ඒකට අපි කියන්නේ දූපත් මානසිකත්වය කියලා. මම ඒක පහත් දැකීමක් නෙවෙයි දකින්නේ. අපි ඒ තත්ත්වයට එන්න නම් අපි සම්පෝෂිත භාවයකටපත් වෙලා ඉන්න ඕනේ. මට මතක් වෙනවා 1971 දී රට තුළ ඇතිවෙච්ච සම්පෝෂිත ආර්ථික ක්‍රම දූරේ අපි ඒක ක්‍රියාවලිය 1977 වෙන විට විවෘත ආර්ථිකයකට හැරිලා විනාශ වෙලා ගියා. නමුත් ඒ වෙනකොට අපි සෑම දෙයකින්ම ස්වයංපෝෂිත වෙන්න ආපු රටක්. අන්න එහෙම ස්වයංපෝෂිත වෙලා හිටියනම් තවත් කෙනෙක්ගෙන් අපි යැපෙන්නේ නැත්නම් අපිට ඒ ස්වාධීනත්වය ගැන කතා කරන්න පුළුවන්. අපිට ඒ ස්වාධීනත්වය ඇති කරන්න තිබුණ අවස්ථාව 77 විවෘත ආර්ථිකයේ අසීමාන්තිකව විවෘත කරා. ඒ කියන්නේ සීමාවකින් තොරව කිසිම ලංකාවේ නිෂ්පාදන වලට බලපාන ආකාරයෙන් මේක විනාශ වුණා. එතකොට එතෙන්දී අපි ඇති කරගත්ත ඒ ව්‍යසනය දිගටම පැවතුණා. ඒක තමයි මම හිතන්නේ මූලික හේතුව අපිට අනිත් රටවල් වලින් උදව් ඉල්ලන්න සිදු වෙලා තියෙන. හොඳයි. දැන් අපි ශ්‍රී ලංකාව IMF ගිවිසුම් ගත වෙන්නේ එහෙම නැත්නම් ණයක් ලබා ගැනීමේ තත්වයක ඉන්නේ. අධ්‍යක්ෂතුමනි දැන් කොහොමද මේකේ තත්වය ශ්‍රී ලංකාවට තියෙන තත්වය මොකක්ද? IMF එකේ තත්වය දැන් මොකක්ද? ඔව්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. දැන් මේක පිටවලා තියෙන්නම මේ රටවල් මේ වගේ තත්ත්වයකටපත් වුණාම උදව් කරන්න. හැබැයි අපි මේකට ගිහිල්ලා තියෙනවා 17 වතාවක්. අපි 17 වතාවෙන් 6 වතාවයි සාර්ථක වෙලා තියෙන්නේ.
එතකොට වැඩි ප්‍රතිශතයක් අසාර්ථක වෙලා තියෙනවා. ඒකට හේතුව IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ හරි මූල්‍ය කළමනාකරණයක් රටේ ඇති කරගන්න කියන එක. ඒක අමාරු වැඩක්. අයියේ අපි සුබ සාධන රටක් බවට පත් වෙලා තියෙන නිසා අපේ රටේ හුඟක් තියෙන සුබ සාධනේ සමෘද්ධිය කියලා දෙනවා. ඊට අමතරව duty free permit දෙනවා. ඒ වගේ සෑම කෙනෙකුටම දේශපාලකයන්ට පමණක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන්ට පමණක් නෙවෙයි අපි හැම දිනාටම මේ සුබ සාධනය දෙනවා. සුබ සාධනය දෙන්නේ ඇයි අපි දන්නවා මේ ඊයේ පෙරේදා ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල වැඩි කරා. මේ කොයි කාලයකට පස්සේද? අවුරුදු 8කට පස්සේ. ඇයි මෙච්චර කාලයක් මෙච්චර සහනයක් දුන්නේ? එතකොට ඒ සහනේ විදුලි පාරිභෝගිකයන්ට පමණක්ද? මුළු රටටම බෙදිලා යනවා ඒක. එතකොට ඒවා අපි කොහෙන්ද විදේශ රටවලින් පියවගන්නේ? එතකොට ඇයි අපිට මේ નિયમિત කාලයට નિયમિત මිල වැඩි කරන්න බැරි වුනේ? අන්න ඒ වගේ මිස්මැනේජ්මන්ට් කියලා අපි කියන්නේ. කියන්නේ කළමනාකරණයේ තිබ්බ දුර්වලතාවයන් තමයි බලපෑවේ. දැන් ඉදිරියේදී අපිට ජලය වැඩි කරන්න වෙනවා. මොකද ඒකත් වසර ගණනාවකින් වැඩි කළා නැහැ. ඒ වගේම මේ මිල වැඩිවීමට මූලික හේතු වෙලා තියෙන මේ වැඩි නොකරොත් එම ආයතන ලබන පාඩුව තව දසගුණයකින් වැඩි වෙනවා. එතකොට අපි දන්නවා දැන් IMF එකට යෑමට අපි දැන් පියවර අරන් තියෙනවා. මේ පාර මේක සාර්ථක වෙනවායි කියලා මට පොඩි විශ්වාසයක් තියෙනවා. මොකද අපේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා පෞද්ගල දරණ මාලිගාවට ගිය අවස්ථාවේදී කිව්වා අපි මේ ආර්ථිකය ජය ගන්නවා. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ IMF එකේ මේ කටයුතු වලට අපි මැදිහත් වෙනවා කිව්වා. ඒක ඉතාමත් හොඳ දෙයක්. මොකද අපිට ඒක ස්ථිර අදිස්ථානයක් තියෙන්න ඕනේ. මම දන්නවා පෞද්ගලිකව එතුමා මේ කටයුතු වලට මැදිහත් වෙනවා මේ දවස්වල තියෙන සාකච්ඡාවලට. දැන් අපි ඒකේ මූලික සාකච්ඡාව අවසන් කරලා තියෙනවා. ඒතකොට මූලික සාකච්ඡාවලින් අපි සාර්ථක වෙලා තියෙනවා කාලයකට පස්සේ. එහෙමනම් අපි ඉස්සරහට යනකොට ලොකු ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න සිද්ධ වෙනවා විදේශීය ණය වගේම දේශීය ණයත්. එතකොට විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපිට කවදාවත් කරලා අපිට පළපුරුද්දක් නැහැ. අපි දන්නවා ලස්සාර්ත් සහ ක්ලිෆර්ඩ් කියලා සමාගමක් දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. මොකද මේ දැනුම අපිට නැති නිසා. ඔවුන් ජාත්‍යන්තර සමාගම. ඔවුන් ඇවිල්ලා මේ ප්‍රතිව්‍යුහගත කිරීම දැන් කරගෙන යනවා. පුදුමාකාර දෙයක් වුණා පහුගිය දවස්වල. චීනය මේවට කැමති නැහැ ප්‍රතිව්‍යුහගත කිරීමට. මොකද ලෝකයේ තියෙන රටවල් වැඩිම ගානකට ණය දීලා තියෙන චීනය. අපි කියනවා ක්‍රෙඩිටර් කෙනෙක්. ඒ කියන්නේ ඔහු ලෝකේ ණය දීම අතින් සෑම රටකම වැඩිම ණය දීලා තින්නේ චීනය. ඇමරිකන් එක්සත් ජනපදයට පවා. එතකොට හොඳට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි චීනය එකඟ වෙන්නේ නැත්තම් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න බැහැ කියන එක. චීනය තමයි ලංකාවට 10%කට ණය දීලා තියෙනවා. එතකොටම තව තියෙනවා ස්වයංරීත බමුණු කරත් ලබා දීලා. එහෙමනම් ඕන් එකඟ වෙන්න ඕනේ මේ ප්‍රතිව්‍යුහගත කිරීමට. මෙන්න මෙහෙම තියෙනකොට නැගෙනහිර අප්‍රිකානු රටක් තියෙනවා සැම්බියා. මෙන්න මේ සැම්බියා කියන රට පිටලා තියෙන්නේ වෙනත් රාජ්‍යයන්ගෙන් වට වෙලා. අපි දන්නවා ඒක වටේ තියෙනවා ඇංගෝලාව, සිම්බාබ්වේ, බොට්ස්වානා අනිත් පැත්තෙන් තියෙනවා මම හිතන්නේ වටේටම තියෙන රටවල් ඒ ඔක්කොම රටවල් වලින් වටවෙච්ච අපිකට කියනවා ලෑන්ඩ් ලොක් කන්ට්‍රි කියලා. ඒක ලොක් වෙලා තියෙන. ඒකේ වරායක්වත් නැහැ. එතකොට මේක මේ සැම්බියා කියන රට දුප්පත් රටක් 2020 දී මේ ලංකාව වගේම ඩිෆෝල්ට් වුණා. 2020 දී. ඒක ඩිෆෝල්ට් වුණා. එතකොට ඒගොල්ලන්ට තියෙන වැඩිම ණය තියෙන චීනේ. ණය දීලා තියෙන චීනේ. සමහර අප්‍රිකානු රටවල් වගේ වුණාම ඒ රටේ තියෙනවා මොන හරි ආකර දියමන්ති මැණික් හරි රත්තරන් හරි මොන හරි තියෙනවා. යපස් යකඩ මොන හරි තියෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙනවා ඒ ආකර වලින් ආදායම ලබාගෙන අර ණය ගෙවන්න. නමුත් මේ සැම්බියා කියන රටට එහෙම එකක් නැහැ. 1964 දී කෙනත් කවුන්ඩා කී තමයි මේකේ රාජ්‍ය නායකයා වෙලා හිටියේ. එතකොට මතකයි අපි ලංකාවට ආවා. අපේ නොබැති ජාතික සම්මේලනයේදී සිරිමා වණ්ඩාරනායක මැතිණිය තමයි ඒ වෙලාවේ සභාපතිත්වයේ දැරුවේ. එතකොට මේ අපි දන්නවා ඒ රට ලුසාකා ගනුවර. ඉතින් අද ඒ අසරණ තත්ත්වයටපත් වෙලා ඉඳිද්දි කවුරුවත් හිතපු නැති විදිහට චීනය කිව්වා අපි ණය අත්හරින්න සූදානම් කියලා. සම්පූර්ණ ප්‍රමාණයෙන් නොවෙන්න පුළුවන්. නමුත් ණය කොටසක් හෝ අත්හරිනවයි කියන්නේ වුන් ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැති කියන එක. එහෙමනම් ලංකාවටත් පුළුවන් ඒ ඉල්ලීමම කරන්න. අපි මෙහෙම තත්ත්වයක් තිබියදී තමයි චීන නැවක් ශ්‍රී ලංකාවට එන්න සූදානම්ෙන් තිබ්බා. එතකොට ඉන්දියාවත් එක්ක තිබ්බ අදහසුත් එක්ක චීන නැව ප්‍රමාද කරන්න නොයසේනම් පැමිණීම නතර කරන්න යම් කාලයක් ලැබුණා. දැන් අද එක ගත්තාම 16 වෙනිදා ශ්‍රී ලංකාවට චීන නැව පැමිණීමට නියමිතයි.
11-12 එන්න තිබ්බ නැව. එතකොට මේ අතරතුර පාකිස්තාන නැව ලංකාවට එනවා. චීන නැව කල් ගියේ නැවතුනේ ඇයි? මං හිතනවා මේක හුඟක් අයට දැනගන්න ඕන වෙලා තිබුණු ප්‍රශ්නයක් ඔබ මතු කරේ. බොහොම ස්තුතියි. ඇයි එහෙම කියන්නේ? ගොඩක් අය අපි දන්නේ ලංකාවේ නීති ක්‍රියාත්මක වෙන්නේ ගොඩබිමේ පමණයි කියලා හිතන අය ඉන්නවා. ගොඩබිම තීරුවේ පමණයි අපේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. අපි කියනවා ටෙරිටරි කියලා. නමුත් ඇත්තටම අපිට ගොඩබිම විතරක් නෙවෙයි අපිට මුහුදෙත් කොටසක් අයිති. අපිට අයිති කොටසට අපි මුහුද අරන් බලපුවම අපි කියන්නේ නාවික සැතපුම් 12ක් දක්වා අපිට අයිති. ඒකට කියනවා ශ්‍රී ලංකන් ටෙරිටරි, ටෙරිටෝරියල් වෝටර්ස්. එතකොට මේක ඇතුළට આવුත් තමයි අපේ නීතිය ජුරිස්ඩිකේෂන් එක අපිට අපේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් කොහොමද මේ චීන නැව එනකොට කවුද මේක නවත්තන්න කිව්වේ කියන ප්‍රශ්නයක් කියනවා. ඇත්තටම ඒක තමයි අපි දැන් මේ අද කතා කරන මාතෘකාව මිත්‍ර රටවල් වල බලපෑම. එතකොට මිත්‍ර රටක් විදියට ඉන්දියාවට අහන්න අයිතියක් තියෙනවා. මොකක්ද මේ එන නැව? ඊ타ත්ම තාක්ෂණික අංශයෙන් ඉහළම උපකරණ තියෙන ඊ타ත්ම දියුණු නැවක් එනවා. යුවන් 5 කියලා හම්බන්තොට වරායට. ගොඩක් අය අහනවා හම්බන්තොට වරාය චීනෙට නැයිති. ඉතින් ඒගොල්ලන්ට නැවක් එන්න බැරිද කියලා. එන්න බෑ. මොකද මේකේ පරිපාලනය සිද්ධ කරන්නේ තාමත් ශ්‍රී ලංකා රජය. එහෙමනම් ශ්‍රී ලංකා රජයේ අවසරය නැතුව එන්න බෑ. එතකොට ඒ කටයුතු අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒ වගේ පරිපාලන ඔතොරිටි එක ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපේ හාබර් මාස්ටර් ඒගොල්ලෝ තමයි ඒ අධිකාරී බලය රඳ තියෙන්නේ. ඕන්ට තමයි කියන්න පුළුවන් නැව වරායට එනවද නැද්ද කියන එක. එතකොට දැන් මේක එන්න තිබුණේ 11 වෙනිදා. චීන නැව එන්න තිබ්බේ 11. නමුත් දැන් චීන නැව තාමත් නැගිනේර මුහුදේ බෙන්ගාල බොක්ක මුහුදේ ඒක පැමිණෙමින් තියෙනවා. ලංකාව දෙසට පැමිණෙමින් සිටිනවා ඊටමත් අඩු වේගකින්. ඒතකොට දැන් අවසර ලැබලා දීලා තියෙනවා 16 වෙනිදා මේක ලංකාවට එන්න. මොකද ඒක රටක තියෙන රාජ්‍ය ප්‍රතිපත්තිය. එතෙන්දී අපි ඉන්දියාවත් එක්ක අමනාප වීම නෙවෙයි. අපේ රටට අයිතියක් තියෙනවා අපේ රටට එන නැවක් එනවද නැද්ද කියන එක තීන්දුව කරන්න. අනිත් එක අපිට අපේ බල ප්‍රදේශයේ තුලට එනකන් ඒක තියෙන්නේ ජාත්‍යන්තර මුහුදේ. අපි කියනවා ඔෆ්ෂෝර් කියලා. එතකොට ජාත්‍යන්තර මුහුදේ තියෙනවා නම් ඒ ජාත්‍යන්තර මුහුදේ තියෙන නැවක් සාමකාමී වෙන්න ඕනේ. ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන සෑම නැවක්ම සාමකාමී යාත්‍රාවක යෙදෙන්න ඕනේ. ඒක තමයි නීතිය. එහෙම නැති ඕනම අවස්ථාවක අපිට ඒ රට ඒකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් අපේ සීමාවෙන් පිටත්. ඒ කියන්නේ අපේ සීමාවෙන් පිට තියෙන තවත් කිලෝමීටර් නාවික සැතපුම් 12ක් ඒකට අපි කියන්නේ contiguous zone කියලා. ඒකත් අපිට පුළුවන් අපිට බල ප්‍රදේශයේ පවත්වන්න පුළුවන් ප්‍රදේශයක්. එතකොට ඊටත් එහා තියෙන්නේ exclusive economic zone කියලා. එතකොට ඒක කිලෝමීටර් නාවික සැතපුම් 200ක් දක්වා විහිදෙනවා. ඉතාමත් විශාලයි. ඉතින් මම මෙතෙන්දි කියන්න ඕනේ රටවල් දෙකක් ඉතා කිට්ටුවෙන් තියෙද්දි නාවික සැතපුම් 200ක් වගේ තියෙන්න බැහැනේ. අන්න ඒ වගේ අවස්ථාවේදී රටවල් අතර තියෙනවා ගිවිසුම්. අපේ රටවල් වල බෙදා ගැනීමක් තියෙනවා. මූද කොහොමද බෙදෙන්නේ කියලා. අපි ඒ වගේ ලංකාවේ බෙදාගෙන තියෙනවා ඉන්දියාවත් එක්ක. එතකොට ඒ සීමාවෙන් පිට ගියහම ඒක අයිති ඉන්දියාවේ කොටස කියලා අපි කියනවා. එතකොට ඉන්දියානු සීමාවට ඇතුල් වුණා කියලා කියනවා. අන්න එතකොට මේ අපි දන්නවා පහුගිය යුද්ධ කාලයේදී යුද්ධ නැව්වලට පහර දුන්නා. ඒ පහර දුන්නේ අපේ සීමාවේ නෙවෙයි. අපේ සීමාවෙන් පිටට ගිහිල්ලා. එහෙමනම් කොහොමද අපිට එහෙම කරන්න පුළුවන් උනේ? අපිට එහෙම පුළුවන් උනේ මුහුද හැම වෙලේම තියෙන්න ඕනේ සාමකාමී යාත්‍රා කිරීමකට පමණයි. එහෙමනම් මිනිස්සු අහනවා එහෙනම් වෝෂිප්ස් වලට ඔහම එන්න පුළුවන්ද මොකද්ද කියලා. වෝෂිප්ස් කියන්නේ අනිත් නැව් වලට වඩා ඉතාමත් ඉහළ පිළිගැනීමක් තියෙන නැව්. අපි ජාත්‍යන්තර මේ තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඩිප්ලොමැටික් මිෂන්ස් කියලා එකක් අපි ඒකට කියනවා වියනා කන්වෙන්ෂන් කියලා. ඒක අපි අත්සන් කරලා තියෙනවා. වියනා සම්මුතිය අපි අත්සන් කරලා තියෙනවා. ඒ අනුව ඩිප්ලොමැටික් නැව් තමයි මේවා ඩිප්ලොමැටික් ෂිප්ස්. එතකොට මේවා පිළිබඳ කටයුතු කරද්දී අපිට අනිත් සාමාන්‍ය නැව් වලට වඩා වෙනස්. අපි ඒවට ගරු කරන්න ඕන. ඒවට තියෙන ඒ ඇග්‍රීමන්ට් වලට අපි හිස නමනවා. ඒක තමයි අපි ජාත්‍යන්තර වශයෙන් බැඳිලා තියෙන කාරණාව. හොඳයි අපි සුභාරතී සංකතන මණ්ඩපයේ ඔබ සමගින් රැඳී සිටින ආර්ථික ශක්තිමත් කිරීම මිත්‍ර රටවල සහයෝගය පිළිබඳව සාකච්ඡා කරන්නේ ආර්ථික විශ්ලේෂක පරාක්‍රම බස්නායක මහතා සමගින් සාකච්ඡාව හරවත් කරමින් සිටින්නේ. स्वदेशीय सेवावने लक्ष्मणुंगे धीरनादयी लक्ष्मणुंगे कित्यसस्त्रावयी लक्ष्मणुंगे कित्यसस्त्रावयी
සුභාරතී සංකතන මණ්ඩපයට ඔබේ අදහස් යෝජනා එක් කරන්න අපි ආරාධනා කරන මාතෘකාවට අදාළව අපේ දුරකථන අංක ඔබට විවෘත කරනවා. දැන් චීනය කියනවා IMF එක ණය ලබා ගැනීම සඳහා නැවට එන්න නොදුන්නොත් Tamanගේ සහයෝගයක් ලබා නොදෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා. අපිට කොහොමද IMF ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා? චීනයේ සහයෝගය අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට අපි මේ වගේ වෙලාවක මිත්‍ර රටක් විදිහට කොහොමද චීනයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපිට කරන්න පුළුවන් රටක් විදිහට මොකක්ද? ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටලා තියෙන්නේ තාමත්ම හොඳ සන්දිස්ථානයකට. ඒකට එක්තරා උදාහරණයක් තියෙන්නේ අතීතයේදී චීන ජාතිකයෝ සහ ග්‍රීසිය අතර වෙළඳ කටයුතු සිද්ධ වුණා ලංකාව හරහා. ලංකාව කේන්ද්‍රස්ථානයේ වෙලා අපි මේකට කිව්වේ සේදමාවත කියලා. එතකොට මේකට තිබ්බා මූදු සේදමාවත කියලා එකක් තිබ්බා, ගොඩබිම් සේදමාවත කියලා එකක් තිබ්බා. මේ දෙකේදීම ලංකාව වැදගත් සාධකයක් වුණා. මාතොට කියලා කිව්වේ මන්නාරම් වරාය. ගොඩවාය කිව්වේ දකුණු පළාතේ තියෙන වරාය. එතකොට මේ කටයුතු සිද්ධ වුණේ ලංකාව කේන්ද්‍රස්ථානයක් නිසා. එතකොට චීනියත් සලකන්නේ ලංකාව ඒ වගේ භූගෝලීය කේන්ද්‍රස්ථානයක් විදියට, ඉතා වැදගත් රටක් විදියට. මෙතෙන්දි මම දන්නවා චීන තානාපති පාලිත කොහොන මහත්මයා ඇත්තටම ඉතාමත් හොඳින් මේ කටයුත්තේදී දැනට කටයුතු කරගෙන යනවා. මම හිතනවා චීනයේ මොනම ආකාරයකින්වත් බාධාවක් IMF එකේ කටයුතු වලට අපට දෙන්නේ නැති වෙයි කියලා. පාකිස්තාන නැව පැමිණීම පිළිබඳව. ඔව් අන්න ඒක ඉතාමත්ම වැදගත්. මොකද මේ පාකිස්තාන නැව මේ චීනයේ ඉඳලා පිටත් වුණේ. ඒ නැව පිටත් වෙලා යන්න යනකොට වුන් ඉස්ලාම නැංගුරම් ලාන්ට ඉල්ලුවේ චිතගොන් වරායට ඉල්ලුවේ බංග්ලාදේශය. නමුත් බංග්ලාදේශ රජය මේකට අවකාශ දුන්නේ නැහැ. බංග්ලාදේශ රජය අවසන් දුන්නේ නැත්තේ බංග්ලාදේශය දැනට පාලනය කරන ෂේක් හසීනා මැතිණිය අගමැතිවරිය. ඇයගේ පියාගේ කාලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා. ඒක තමයි මං කිව්වේ මේවා පිළිබඳ තීන්දුව ගන්න එක රටවල් ඒ රටවල් වලට ආවේනිකව. අපේ රටට එහෙම ගැටලුවක් නැහැ. අපිට පාකිස්තානයේ මිත්‍ර රටක්. තාමත් මිත්‍ර රටක්. ඒක නිසා අපිට පාකිස්තානයේ ලංකාවට එන්න ඕනේ කියලා ඊළඟට බංග්ලාදේශය අවසර ලබා දෙන්නේ නැති වෙනකොට උන් ඉල්ලීමක් කරා ලංකාවට එන්න. අපි ඒකට අවස්ථාව දුන්නා. කවුරු හරි හිතන්න පුළුවන් දැන් මෙහෙම එනකොට ඉන්දියාව අපිත් එක්ක තරහ වෙයිද කියලා? ඔව් බැලුමට එහෙම හිතෙනවා. අපි පාකිස්තානයේ චීනය වගේ රටවල් වල නැවුවට ඉඩ දෙනවා නම් ඉන්දියාව තරහ වෙයිද කියලා. අපි ඉන්දියාවේ වෝෂිප් එකක් ආවත් අපි ඒකටත් ඉඩ දෙනවා. මිත්‍ර ආසන්නම රට. අනිතක අපේ ලොකු අයියා. එහෙම තමයි ඉන්දියානු විදේශ ඇමතිවරයා හැඳින්වුවේ ජයශංකර්. ඉතින් අපි බලමු දුරකථන මුතුමින් ඔබ කියන්නේ කොහොමද කියලා. අයිබෝවන්. ඔබ දුරකථනේ රැඳින්න ඔබට අවස්ථාව. අයිබෝවන් තිරුවන් සරණයි. හැදිලා එහෙනවද? ඔව් හොඳින් එහෙනම් ඔබ අදහස ඉදිරිපත් කරන්න කවුද කොහෙන්ද කියලා සඳහන් කරන්න. ඔව් මම එල්පිටියෙන් සමත් කතා කරන්නේ. දැන් අපිට ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්නත් මේ ආර්ථිකින් අර්බුදයෙන් ගොඩේමටත් අපිට දේශපාලන පක්ෂ සමගිය සහ මේ එකමුතුකම අවශ්‍ය වෙනවා. හැබැයි ඉතිහාසයේ හැම අර්බුදයකදීම මේ දේශපාලන පක්ෂ එකමුතුව මේ අර්බුදයට මුහුණ දුන්නේ නැහැ. ඔවුන් මේ අවස්ථාව මගහැරියා. මේ අවස්ථාවත් මේ දේශපාලන පක්ෂ 79 මගහැරියොත් අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? තිරුවන් සරණයි. හොඳයි බොහොම ස්තුතියි. බලන්න පුරවැසියෙක්ගේ ඉතාමත්ම විවෘත අදහසක්. ඉතාමත්ම වැදගත් අදහසක්. මේක අහන්න උඩ දේශපාලඥයෝ මේ වැඩසටහන අහන ඉන්න ඕනම දේශපාලඥයෙකුට තේරෙන්න ඕනේ මේ වෙලාවේදී සිද්ධ වෙන්න ඕනේ එකතු වෙන්න ඕනේ කියන එක. ඒකදී මං ඉස්සෙල්ලා කිව්වා වගේ පක්ෂ විපක්ෂ දෙකොල්ලක් තියෙන්න බෑ. එහෙමනම් ඔක්කොමලා එකට එකතු වෙලා මේ අවස්ථාවේදී තීන්දුව తీරන ගන්න ඕනේ. එහෙමනම් කොහොමද රටක් ගොඩනගන්නේ? තවදුරටත් මේ විදිහට බෙදිලා අපි වැඩ කටයුතු කරොත් රට තවදුරටත් ප්‍රපාතයට යනවා. කිසිම අවස්ථාවකදී ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. එහෙමනම් දැන් එකතු වෙන්න ඕනේ හැමෝම. එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒකට තර්කයක් අවශ්‍ය නැහැ. ඒකට විරුද්ධ වෙන අයට මෙයා මේ ශ්‍රාවකයා අහන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඇත්තටම අන්න ඒ වගේ ඒවට ජනතාව විරුද්ධ වෙන්න ඕනේ. පැහැදිලිවම. ජනතාව විරෝධය පළ කරන්න ඕනේ. ඇයි එකතු වෙන්නේ නැත්තේ කියන එක අහන්න ඕනේ. ඒක ජනතාවගේ පරම අයිතියක්. ඇයි අපේ රට ගොඩනගන්න උන්ට උවමනාවක් නැද්ද කියන එක. තවදුරටත් පක්ෂ විපක්ෂ විදිහට ඉන්නවද කියන එක. මේ අවස්ථාවේදී සමහරු මැතිවරණ ඉල්ලනවා. මැතිවරණයක් ඉල්ලන්න තරම් සුදුසු අවස්ථාවක්ද කියලා හිතලා බලන්න. හරියට ලංකාවට බෝම්බයක් ගැහුවා වගේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට ගැහුවා වගේ. ඒ වගේ අවස්ථාවකට අපි මුහුණ දීලා තියෙන වෙනත් ආකාරයකට මූල්‍යමය ආකාරයකට. ආණ්ඩුවක් බහුතරයක් තියෙද්දි අඩියක් දෙකක් තුනක් පිටිපස්සට ගත්තා නම් අනිත් කණ්ඩායම් වලට ඒසේ කළ නොහැකි
පැහැදිලිවම මේක තමයි ආණ්ඩුවට විතරක් නෙවෙයි ආණ්ඩුව ඒ කාර්යය විවෘත කරන්න ඕනේ විපක්ෂයත් විවෘත වෙන්න ඕනේ සියලුම දේවල් පරිත්‍යාග කළා මේ අවස්ථාවේදී එකතු වෙන්න. එහෙම නැති දේශපාලකයන්ට ජනතාව නිසි අවස්ථාවේදී පිළිතුරු දෙන්න ඕනේ. වචන වලින් මේ ප්‍රායෝගිකත්වයේ වැදගත් වෙන එක අද රටේ කාර්යයට වඩා හෙට අනාගතයටයි බලපාන්නේ. විශේෂයෙන්ම දැන් පසුගිය කාලේ සිද්ධ වෙච්ච තව කාරණාවක් මම මෙතනටම ඇඳ ගන්නට සූදානම් වෙනවා. දානිෂ් අලි පිළිබඳව කතා කළා. අරගල කරුවන්ගේ පුජ්‍යලේක් පසුගිය කාලේ ඔබට මතකයි රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇවිල්ලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කරලා ඔවුන්ගේ ක්‍රියාපිළිවෙත ඉදිරිපත් කරලා රටින් පිටව යන අවස්ථාවකදී ගුවන් යානයේදී අත්අඩංගුවට ගත්තා. එයි ගන්න කොහොමද ගන්න පුළුවන් වැරදි මේ වගේ අදහස් ඉදිරිපත් වුණා. මේක ගැනත් කිසියම් අදහසක් අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. පුළුවන් ඇත්තටම පුළුවන්. ඒකත් රටේ නීතිය හා දාල වෙන ප්‍රශ්නයක්. ගොඩක් අය මේ පුද්ගලයා මේ දනිස් සලී කියන පුද්ගලයා මාධ්‍ය ආයතනයකට ඇවිල්ලා ඒ මාධ්‍ය ආයතනයේ ඊටාත්ම කලහකාරී විදියට හැසිරිච්ච පුද්ගලෙක්. එතකොට මේ පුද්ගලයා රටින් පිටව ගියේ ඔහුට වරෙන්තුවක් තියෙනවා කියලා දැනගෙන. ඒක පළවෙනි වරද ඔහු කළා තියෙන. අනිත් එක තමයි අපි දැක්කා ඔහු අත්අඩංගුවට ගන්න ගුවන් යානය තුල. එතකොට එයා ගුවන් යානයට නැගලා ඒ අවස්ථාවේදී ඔහු වෙස් මාරු කරගෙන හිටියේ. නමුත් ඔහු ගුවන් යානයට නැගලා ඒ අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්න බැහැ කියලා ගුවන් යානයේ හිටපු අනිත් මගින් විරෝධය පළ කරා. ඒක ඇත්තටම අපි දන්නවා ඒක ඊටාත්ම නීති විරෝධී කටයුත්තක්. එතන අනිත් අයට විරෝධය පළ කරන්න බෑ. හේතුව මම කලින් කිව්වා වගේ මුහුදේ තියෙනවනේ අපිට ටෙරිටරි එකක්. ඒ වගේ අපිට ගුවනේ තියෙනවා ටෙරිටරි එකක්. ඒකට අපි කියනවා එයා ඩිෆෙන්ස් zone එකක් තියෙනවා අපිට. ඔව් ඒ එයා ඩිෆෙන්ස් zone එක ඇතුළත අපිට රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වෙද්දී ගුවන් යානයේ ගුවනට නැග්ගත් ගුවන් යානයේ තුල ඉන්නවා නම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් පොලිස් නිලධාරියෙක් උට පුළුවන් වන පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න. උට පුළුවන් අත්අඩංගුවට ගන්න. ඒ වගේම වරෙන්තුවක් තියෙනවා නම් නීති ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට පුළුවන් වරෙන්තුව අනිත් අයට පෙන්වන්න අවශ්‍ය නැහැ. පුද්ගලයාට කියන්න පුළුවන් එයාගේ උරහිසට අත තියලා කියන්න පුළුවන් මම ඔබ අත්අඩංගුවට ගන්නවා ඔබට වරෙන්තුවක් තියෙනවා කියලා. ඒක හොඳටම ප්‍රමාණවත්. ඉන්න එහාට යන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ගුවන් යානා තුලදී අපි වැටලීම් ඕන තරම් කරලා තියෙනවා. පෞද්ගලිකව මමත් ඒ වැටලීම් කරලා තියෙනවා. වැටලීම් 200ක් විතර අපි ගුවන් යානා තුල මේ ස්මග්ලිං ඒ කියන්නේ හොරබඩු ගෙනෙන පුද්ගලයන් ඒ වගේ වරෙන්තකරුවන් මද්ද්‍රව්‍ය පුද්ගලයන් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. එහෙම ගන්න පුළුවන් නීතිය බලපෑවෙනවා. බලපෑවෙන සීමාව තුල පමණයි. අපේ සීමාවෙන් පිටට ගියාට පස්සේ අපිට අපේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ජාත්‍යන්තර නීතිය කියන්නේ ඒ තිනේ හැර බලපාන තියෙන ජාත්‍යන්තර නීතිය. හොඳයි අපි දුරකථනට එමු වෙන ඔබට අවස්ථාව ආයිබෝවන් ස්ටුඩන්ට්ස් වෙන අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන් මම කියන්න කැමති මේ පක්ෂයක් හදාගන්න පුළුවන් ඕන වෙලාවක නිර්මාණය කරගත්ත අපි පක්ෂයක් කියලා මේ ලියාපදිංචි වෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන එකම දේ තමයි අපේ යම් කිසි නීති රීතියක් තියෙනවා. ඒක අපි ඒවා අනිවාර්යෙන් පිළිගන්න ඕනේ. මොකද පක්ෂයක් හදාගත්තට වැඩක් නෑ. ඒවා පැවැත්මකට තියෙන්නේ මේවමයි. ඉතින් මම දකින්න එක දෙයක් අපිට තියෙන අලුපාඩුවක් ඇතුළේ ඉතින් අපිට තුන ප්‍රජාකාරය කියලා පොතක් තිබුණා. ඒ ප්‍රජාකාරයේදී තිබුණා අපි ජීවිතේ කොහොමද අපි ජනතාවත් එක්ක ජීවත් වෙන්නේ කියන එක. ඒ මම ඉල්ලීම කරන කැමතියි මේක පාසල් මට්ටමටම ඇවිල්ලා මේක ජාත්‍යන්තර මේ කියන්නේ අපේ සාමාන්‍ය මේ සමිතියන් තියෙනවා ඒ අනුන් ආධාර සමිතිය වගේ මේවලදී පොඩි පැහැදිලිමක්. මොකද මේක නැතුව දැන් අපිට හැමදේම අපි ඉන්න රූපවාහිනියත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. සමා ඉල්ලීම කරන මේ ආයතනය හොඳ නම් මම හිතන්නේ මේක නරකයක් දෙ කියලා. මොකද මේක හරි පැහැදිලි කර දුන්නොත් ඉතින් ජාත්‍යන්තර මට්ටමට යන්න අපිට පැසසුමක් ලබන්න නෙවෙයි අපිට ඕනේ. අපි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ කියන එකයි අදහස. මම මාතර මේ ඉස්සර ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි ඔබට. දැන් අපේ වගේ රටවල් වලින් ලැබෙන සහන ඒ වගේම ආධාර ණය උපකාර අනුකම්පාව එහෙම නැත්නම් අවස්ථාවක් සිදු වුණාම ඒට පිළිහිටවන අවස්ථාවල් සංවිධාන සහ රටවල් කොහොමද අපිට විශේෂයෙන් මේ පිළිබඳ හඳුන්වා දීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් ඇත්තටම අපි කතා කරන්නේ හුඟක් වෙලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා. ඒක විතරක් නෙවෙයි. අපේ රටට ගොඩාක් සංවිධාන උදව් කරනවා. අපිට දැනට උදව් කරලා තියෙන සංවිධාන අපි නම් වශයෙන් කිව්වොත් ලෝක බැංකුව. එතකොට ආසියානු සංවර්ධන බැංකුව. AIIB කියලා බැංකුවක් තියෙනවා.
ඒකත් අපිට ආධාර දුන්න බැංකුවක් තාමත් ආධාර දෙනවා. ඒ වගේම අපි දන්නවා ජපානයේ තියෙන JICA සමාගම. JICA කියන්නේ ජපානයේ ඒ සමාගම හරහා තමයි මුදල් ආධාර ලබා දෙන්නේ. USAID, UNDP එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ඒ ආයතන. මෙන්න මේවෙන් අපිට ගොඩාක් ආධාර ලැබිලා තියෙනවා. මීට අමතරව අපිට මිත්‍ර රටවල් කියලා අපි බොහෝ අවස්ථාවලදී කියන චීනය, ජපානය, ඉන්දියාව මෑත කාලේදී හිතාගන්න බැරි විදිහට අපිට උදව් කරා. අපිට ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා එකපාරම ඇති වෙච්ච මේ භයානක තත්ත්වෙන් මිදෙන්න. ඒ ක්‍රෙඩිට් ලයින් එක නොතිබෙන්න ලංකාව ඇතුළත මොන වගේ බරපතල තත්ත්වයක් ඇති වෙයිද කියලා හිතන්න බැරි තරම් දරුණු වුණා. එතෙන්දි මේ ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට ලැබුණ ආහාර, තෙල්, ඒ වගේ සෑම දෙයක්ම සෞඛ්‍ය ඖෂධ ඉතා විශාල වශයෙන් ලැබුණා. මම හිතනවා ඒ වගේ අනිත් රටවලුත් අපිට උදව් කරා. එකක් කියන්න ඕනේ ඉන්දුනීසියාව, අපේ කිට්ටු රටවල් ඔක්කොම, එංගලන්තේ පවා අපිට උදව් කරා, ජර්මනිය, ප්‍රංශේ, මේ සෑම රටකින්ම අපිට ඖෂධ ලබා දුන්නා. ගොඩක් දේවල් කරා. ඕස්ට්‍රේලියාව සඳහන් නොවිච්ච රටවල් තියෙන්න පුළුවන්. නමුත් ඒ රටවල් මුගක් අපිට උදව් කරා. කලාපී රටවල් වලින් අපේ බංග්ලාදේශෙත් අපිට උදව් කරා. ඒ ඖෂධ පවා එව්වා. එතකොට අනිත් විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ ඉන්දියාව එතෙන්දී. මොකද ඉන්දියාව ඩොලර් බිලියන් 3.8ක ආධාරයක් ලංකාවට මේ වෙනකොට කරලා තිනවා. තව ඉදිරියටත් වුන් ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 500ක. ඩොලර් මිලියන 500ක. බස්නායක මහත්තයා දැන් විශේෂයෙන්ම IMF ගියොත් රාජ්‍ය ආයතන වලට මොකද වෙන්නේ කියන අදහසක් හැමෝගෙම තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාගේ. ඇත්තටම රාජ්‍ය ආයතන වලට මොකද වෙන්නේ? එතෙන්දී මම මෙහෙම කිව්වොත් ඔක මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. රාජ්‍ය ආයතන වශයෙන් 527ක් පමණ ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේවෙන් 55ක් තියෙනවා පාඩු ලබන තත්ත්වේ. ඒ කියන්නේ ඒවැ කිසිම ලාභයක් නැහැ. අපි කියන බිලියන් ලොසස්, ඩොලර් බිලියන ගණන් ඒවැ පාඩු වෙනවා. එතකොට මේ ආයතන ඉතාමත්ම බරපතල තත්ත්වයේ ආයතන. ඒ ලංකා සමාගම, එතකොට ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 55ක් තියෙනවා. විශාල වශයෙන් පාඩු ලබන දිනකට පාඩුව කෝටි 79 කියලා අපි දැක්කා ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ සඳහන් කරා. එතකොට දිනකට කෝටි 79 පාඩු වෙනවා කියන එකට රාජ්‍ය ආයතන වලින් ඒ වගේ තියෙන්න බෑ රටක. ඒ වගේ රටක තියෙනවා නම් ඒ රට මංකොලොත් වෙන එක ගැන ආය අහන්න දෙයක් නැහැ. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? මේ රටවල් වල මේ රාජ්‍ය ආයතන වල රජයත් එක්ක තියෙන බැඳීම අයින් වෙන්න ඕනේ. රජයේ මේවෙන් නිදහස් වෙන්න ඕනේ. රජයේ තියෙන්න ඕනේ මොකද්ද? ආරක්ෂාව. එතකොට රටේ සංස්කෘතිය ආරක්ෂා කරන එක, ඊළඟට අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් තමයි තියෙන්න ඕනේ. අනිත් ඒවා ඔක්කොම මේ නිදහස් වෙන්න ඕනේ. ඒවා රජයේ බැඳීමෙන් අයින් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ රටේ ආදායම සහ වියදම අතර ලොකු ප්‍රශ්නයක් වෙනවා. රජයට බිස්නස් කරන්න බෑ. ඒක තමයි කෙටියෙන් කිව්වොත් කියන්නේ රජයට බිස්නස් කරන්න බෑ. අයින් වෙන්න ඕනේ ඒක. මහ ජනතා සේවයක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. ජාතික ගුවන්විදුලිය ජනතාවගේ සේවය සඳහා තමයි පවත්වාගෙන යන්නේ. සේවාවන් සඳහා තමයි පවත්වාගෙන යන්නේ. දැන් හැමදාම පාඩු ලබන්න බෑ. හැබැයි හදන්න ඕන. මොකක්ද වෙන්න ඕන? හරියට හරි. අන්න දැන් අපි එන්න ඕන තැන. අපි මේවා එක්කෝ පෞද්ගලික අංශයට යොදවන්න ඕනේ. එහෙම බැරි නම් මොකද විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නවා ලක්ෂ 16කට ආසන්න. එහෙමනම් අපි ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිද්ධ වෙනවා රාජ්‍ය සේවකයන්ට යම් අපහසුතාවය ඇති වෙනවා. මෙච්චර කල් භුක්ති විඳපු වරප්‍රසාද අඩු වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ. ඒක තමයි දැන් පටන්ගෙන තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයෙන්. ඒ වගේම අපි දන්නවා දැන් සිනෝපැක් කියලා සමාගමක් ලංකාවට එනවා. තෙල් චීනයේ විශාලතම තෙල් නිෂ්පාදන සමාගම. ඒ සමාගම ලංකාවට ආවොත් මින් ඉදිරියට කිසිම කාලයකට ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ තරම් ලෝකයේ විශාලම තෙල් සංචිතයේ හිමි සමාගම සිනෝපැක් කියන සමාගම. ඒ වගේම අපි දන්නවා චීනයේ තියෙනවා මේ ඒ ප්‍රාන්තයක් උයිගර් කියන ප්‍රාන්තේ. මේ ප්‍රාන්තයේ වුන් ඊයේ පෙරේදා තවත් තෙල් නිධියක් හොයාගත්තා. මේ සිනෝපැක් සමාගම. ඒක පිරිපහදු කරන ආයතනයක්. ඔවුන් මේ තෙල් නිධියෙන් ඉති විශාල තෙල් ප්‍රමාණයක් යට සොයාගෙන තියෙනවා. දැන් ඒවා ඔවුන් පිරිපහදු කරනවා. එතකොට මේ වගේ සමාගමක් දැනට හම්බන්තොට වරාය හා සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට ඔවුන් ඉදිරියේදී අපේ මේ IOC සමාගම, එතකොට සිපෙට්කෝ වගේ සිනෝපැක්ස් කියන සමාගමක් අපිට එකතු වෙවි කියලා අපි විශ්වාස කරනවා. එතකොට මෙහෙම වුණාම අපිට ආයේ කවදාවත් තෙල් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් වැරදි කළමනාකරණයක දීර්ඝ කාලීන ගමන් මගේ තමයි අපි මේ ආර්ථික වශයෙන් අගාධයට වැටලා තියෙන්නේ.
හෙටක් පිළිබඳව හෙට සාමාන්‍ය අද දවස පිළිබඳව ජනතාවගේ සිහින බොඳ වෙලා තියෙන්නේ. හැබැයි මේ ජනතාව තමයි නැගිටීමේ අවශ්‍යතාවය නැත්තම් කළ හැකිවන්නේ. ජනතාවගේ දැන් පහුගිය කාලේ වෙච්ච දේවල් කියලා අද බලාගෙන හිටියොත් අනාගතයක් අපට නැහැ. ඒ නිසා අනාගතයේ හැදීමේ වගකීම යොතකම තිබෙන්නේ වත්මන් පරපුරට. වැරදි කළමනාකරණය නිවැරදි කරගත යුතු තැන් තියෙනවා. ඒ වගේ අපිට ඉස්මතු කරන්න පුළුවන් අවස්ථාවන්. ඔව්. අන්න ඊටාත්ම හොඳ කාරණාවක් එතන මතුවුණා. දැන් අපි රට හදන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් රට වනසන්න පටන් ගන්න ඕනේ. දෙකෙන් එකක් අපි කරන්න ඕනේ. අපි තවදුරටත් රට වනසනවද නැත්නම් රට හදනවද කියන එක. එහෙමනම් අපි තමන් පුද්ගල වශයෙන් අපි මුලින් පටන් ගන්න ඕනේ. පුද්ගලයෙක් වශයෙන් තමන් පුද්ගලයෙක් වශයෙන් තමන් මේකට දායක වෙන්න ඕනේ රට හැදීමට. එහෙම එකතු වෙලා සියල්ලම එකට එකතු වෙලා මේ අවස්ථාවේදී රට ගොඩ ගැනීමට කටයුතු නොකරොත් ඇතිවන ප්‍රතිවිපාක කියන්න බැරි තරම් දරුණු වෙනවා. මොකද හේතුව අපි දැන් විදේශ සංචිත හිඳිලා තියෙන රටක්. එහෙමනම් අපිට ඉදිරියට විදේශ සංචිත නැතුව ගමනක් නැහැ. ඒ ගමන අපිට නිවැරදි කරන්න නම් අපි අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන දේ තමයි අපි හරි පියවර ගන්න ඕනේ. අපි කට්ටිය එකතු වෙලා මේක ඔක්කොම වටු වැද්දාගේ කතාව තමයි මෙතෙන්දි මට කියන්න සිද්ධ වෙන්නේ. අපි වැද්දට අහු වෙනවද එහෙම නැත්නම් අපි දැල පිටින්ම මේක උස්සගෙන ගිහිල්ලා බේරෙනවද කියන එක. ආදායමට වඩා වියදම පිළිබඳව ඉතාමත්ම හොඳ කාරණාවක්. පසුගිය කාලේ අවුරුදු 20කට පස්සේ වාර්තා වුණා අපේ රටේ ආදායමට වඩා මේ වියදමට වඩා ආදායම වැඩි වුණා. හේතුව අපි ආනයන කිරීම නැවැත්තුවා, සීමා කරා. ඉතාමත් අපහසුතාව මැද ඒක අපි කරේ. අපේ වාහන ආනයනය එහෙම තාමත් අපි කරන්නේ නැහැ. එතකොට මේකෙදි අපි අතිරික්තයක් පෙන්වුවා මුල් වතාවට. මේක 1970 දී අතිරික්තයක් තිබුණා. ඊට පස්සේ වැරදි කළමනාකරණ නිසා තමයි වියදම් පැත්ත වැඩි වුණේ. අපි හුඟක් සුඛෝපභෝගී භාණ්ඩ ගෙනල්ලා අපි පරිහරණය කරා. ඒකේ වරදක් කියනවා නෙවෙයි. නමුත් අපි ඒක කරන්න ඕනේ අපේ ආදායම වැඩි කරගෙන. ඒතකොට ලංකාවේ මුදල් පිටරටවල බඩු ගන්න ගියාම ලංකාවේ මුදල් පිටරටට ගලාගෙන යනවා. එතකොට ඇත්තටම මේ ආදායම සහ වියදම අතර තුලනයක් හරියට කරගැනීම නොගැනීම නිසා තමයි මේ භයානක තත්ත්වය අපිට ඇති වුණේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් ඉස්සරහට අපි කරන්න ඕනේ ආදායම පැත්ත වැඩි කරන්න. ආදායම පැත්ත වැඩි කරන්න නම් ලංකාවට විදේශ සංචිත ලැබෙන්නේ මොනවද කියලා අපි තේරුම් ගන්න ඕනේ හැමෝම එක්ක වෙලා. ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් විතරක් ජීවත් වෙනවා 30 ලක්ෂයකට ආසන්න පිරිසක් පෞල් පිටින්ම. එතකොට මේ වගේ ඒවා අපි දිනු කරන්න ඕනේ. සංචාරක ව්‍යාපාරයෙන් තමයි ලෝකේ ගොඩාක් රටවල් අපි දන්නවා දිනු රටක් වෙන ස්පාඤ්ඤය තනිකර සංචාරක ව්‍යාපාරයෙන් දිනු වෙන්නේ. එතකොට මේ වගේ අපේ රටටත් අපිට හැකියාව තියෙනවා. මොකද අපිට ස්වභාවික සම්පතක් ලැබිලා තියෙනවා සංචාරකයන්ට පෙන්වන්න පුළුවන්. ආකර්ෂණීය. දැන් මේ ලංකාවට එන්න ඕන සංචාරකයෝ වැඩි පිරිසක් දැන් යන්නේ මාලදිවයිනට. මොකද මාලදිවයින උන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීලා තියෙනවා. ඊළඟට සිංගප්පූරුව. සිංගප්පූරුවේ ඇති කිසිම සම්පතක් නැහැ. නමුත් ඔවුන් තමන්ගේ තියෙන සෑම දෙයක්ම විදේශ සමාගම් වලට දීලා තමන්ගේ රටට ආදායම ලබා ගන්නවා. ඒ කිසිම වරදක් නැහැ. එතකොට අපිත් දැන් මේ වගේ සෑම උපක්‍රමයක්ම භාවිත කරන්න ඕනේ ලංකාවට විදේශ සංචිත එකතු කරගන්න. සංචිත. ඒකයි තේරුම් ගන්න ඕනේ. ආයෝජන කොහොමද අපේ රට? ආයෝජන එකතු කිරීමේදී අපේ රටේ ඇතිවන ප්‍රශ්නයක් තියෙනවා. මිනිසුන්ගේ මානසික ගැටලුවක් තියෙනවා. අපි මේ ඉඩකඩම් අපේ දේපල විකුණනවා මේ රජයන් කියලා. ඇත්තටම මේ අර්ථකථනය වැරදි. මෙතෙන්දී අපි බලන්න ඕනේ මේ දේපල කවුරුවත් ගෙන යන්නේ නැහැ. මේක අපේ රටේ තියෙන දෙයක්. අපි මේක හරියට ආයෝජනය කරන්න ඕනේ. මේක මේ කොමිස් ලබා ගන්නටවත් එහෙම හේතුවකට නෙවෙයි. ඒව නොවෙන්න අපේ ජනතාව එකතු වෙලා කෑ ගහන්න ඕනේ. ඒ වගේ දේවල් වෙන්න බෑයි කියන එක. ඒක තමයි ජනතාවගෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. නමුත් ආයෝජන නවත්තන එක නෙවෙයි. ආයෝජන ගේන්න ඕන පුළුවන් තරම්. ඇත්තටම දැන් BOI එක මේ වෙනකොට ඩොලර් මිලියන 12.9ක ආයෝජන ගෙනල්ලා තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් තාමත් අපිට හැකියාව තියෙනවා. ඒතකොට අපේ රටේ ආයෝජන කරන්න කැමති පුද්ගලයෝ තාම ඉන්නවා. අපේ රට කොමුණ තත්ත්වයක හිටියත් විශේෂයෙන් සඳහන් කරන්නම් මම මේ අවස්ථාවේදී අපේ රටේ අපිට ඉතාමත් වැදගත් ප්‍රදේශයක් තමයි වරාය නගරය. පෝට් සිටි එක දැන් අක්‍රීය තත්ත්වයකට පත් කරලා තියෙනවා. අපි දන්නවා එහෙම වුණේ ඇයි කියලා. ඒකට අභිමුඛව තමයි මේ අරගලේ පැවතුනේ. ඉතින් අපි කනගාටුවෙන් උනත් කියන්න ඕනේ මේ වගේ දෙයක් නිසා අපිට වෙච්චි අබැග්ගේ. ඇත්තටම මේ පෝට් සිටිය හරියාකාරව ක්‍රියාත්මක වුණා නම් මේ පෝට් සිටියට චීන ආයෝජන විතරක් එන්න තිබුණ අති විශාල සංඛ්‍යාවක් ඩොලර් බිලියන 8ක 9ක වගේ.
එතකොට මේ වගේ ප්‍රමාණයන් පොඩි මුදල් නෙවෙයි. මේවා අපේ රටට ආවනම් මේ රටේ මේ ව්‍යවසායකයන් බිහි වෙනවා. අපේ රටේ මිනිසුන්ට ඔපචුනිටිස් කියන්නේ අවස්ථාවන් ලැබෙනවා, රැකියාවන් ලැබෙනවා, ජාත්‍යන්තර වශයෙන් ලංකාවට පිළිගැනීමක් ලැබෙනවා. කලාපේ අපේ රට ඉතාමත් නිදහස් ස්වාධීන ආර්ථිකයක් තියෙන රටක් බවට පත් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි විසින්ම නැති කරගන්නවා. අපි අරගල කරන්න ඕන. ඒකට විරෝධය පළ කිරීමක් නෙවෙයි මම කියන්නේ ඇත්තරම. නමුත් මේ අවස්ථාවේදී ඒකෙන් සිදුවෙච්ච විනාශය අපි මේ තේරුම් ගන්න ඕනේදී. එතකොට මේකෙදී අපි දැනගන්න ඕනේ මේවා නැවත යථා තත්ත්වයට ගන්න. ඔව් යථා තත්ත්වයට ගන්න ඕනේ කියන එකයි මගේ අදහස. දැන් පසුගිය කාලේ තවත් කරපු කතාවක් තමයි පිටරටවල සේවය නීති වෙලා ඉන්නාට නැත්නම් පිටරට ඉඳන් ලංකාවට මුදල් එවනාට ඩොලර් එවන්න එපා, ප්‍රේෂණ එවන්න එපා කියලා කිව්වා. මේ தත්ත්වය අපි නිවැරදි කරගත යුතු වෙනවා. ඔව් ඒක වැරදි වැටහීමක් නිසා තමයි ගොඩක් අය ඒකට පෙළඹුණේ. ඇත්තටම සමහර දේශපාලන පක්ෂ අපි දන්නවා. ඒ දේශපාලන පක්ෂ මං හෙලා දකින්නව නෙවෙයි. නමුත් ඔවුන්ට පාලන බලය ලැබිච්ච අවස්ථාවකවත් ඔවුන්ට වැඩක් කරගන්න බැරි වෙච්ච අය. ඔවුන් කියනවා මේ ප්‍රේෂණය වන්න එපා. අපි ආපහුම එවන්න කියනවා. මොකද්ද මේ කියන්නේ? තමන්ගේ ගෙල සිඳ ගැනීමක් තමයි මේ කියන්නේ. නමුත් කවුරු හරි කියනවා නම් මේක නීත්‍යානුකූල මාර්ගයෙන් එවන්න එපයි කියලා, ඒ කියන්නේ ලෝකේ නීති විරෝධී මාර්ගයකින් මුදල් එවන්න කියන එක. Taman වැරදි උපදේශයක් දෙනවා කියන එක Taman තේරුම් ගන්න ඕනේ. කුමන දේශපාලන පක්ෂයක් වුණත්. ඒ වගේ නීති විරෝධී කියන්නේ අපි දන්නවා උණ්ඩියල් කියන එක, හවාලා කියන එක ඇත්තටම ජාත්‍යන්තර නීතියේ නීති විරෝධී ක්‍රියාදාමයක්. ඒ විතරක් නෙවෙයි ඒකෙදි මේ අපි දන්නවා ආයුධ වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම ඒවටත් යොදා ගන්න ඒවා. එතකොට මේ ඉන්වොයිසස් අපි කියනවා මේ වටිනාකම අඩුවෙන් ප්‍රකාශ කරන්න වෙළඳ ගනුදෙනුවලදී නීති විරෝධී ගනුදෙනුවලදී මේ යොදාගන්නේ උණ්ඩියල් කියන ක්‍රමය. එතකොට මේ වගේ වැරදි ක්‍රමයක් භාවිත කරන්න උපදෙස් දෙන්න මේ වගේ දේශපාලන පක්ෂ වලට පුළුවන් උනේ කොහොමද කියන එකවත් හිතා ගන්න බෑ. අපි නිෂ්පාදන පිටරටවල් වලට යවන්න, මිත්‍ර රටවල් වෙන්න පුළුවන් විශේෂයෙන්ම. යවන්න අප මොකද්ද කරන්න ඕනේ? තව දුරටත් මේක ප්‍රවර්ධනය කරගන්න. ඔව් ඇත්තටම ඉතින්දි තමයි අපේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය වැදගත් වෙන්නේ. ඔවුන් නිවැරදිව උපදෙස් දෙන්න ඕනේ අපේ නිෂ්පාදන වලට තැනක් ලබා ගන්න කොහොමද කියලා. මොකද අපේ රටේ නිෂ්පාදන වලට ඕන තරම් ඉල්ලුම තියෙනවා ලෝකෙ පුරාම. අපේ වරක ගෙඩියක් ගත්තත් ඒක අපිට ඉතාමත් ඉහළ මිලකට විකුණ ගන්න පුළුවන්. නමුත් ඒකට ඒ සඳහා උපදෙස් දෙන්න තැනක් තමයි අවශ්‍ය වෙන්නේ. අපේ නිලධාරීන් හරියට උපදෙස් දෙන්න. අපි දන්නවා පහුගිය කාලේ ලංකාවේ ලොකු කලබගෑනියක් වුණා මේ පොහොර ප්‍රශ්නයක් නිසා. එතෙන්දී නිලධාරීන්ට කාබනික පොහොර නිෂ්පාදනය කරන හැටිවත් මේ ගොවියන්ට කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්න හැටිවත් කවුරුවත් කියලා දුන්නේ නැහැ. එතකොට ඒක නිසා ඒක මහා ව්‍යසනයක් බවට පත් වුණා. එතකොට මේකට මූලික හේතු වෙලා තියෙන ඒවට සුදුසුකම්ලත් නිලධාරීන් අපි පත් කරගෙන නැහැ. තනිකර දේශපාලන හිංචයියෝ තමයි පත් කරගෙන තියෙන්නේ. සුබසාධන සහන යැපුම් ආර්ථිකයෙන් මිදීමේ අවශ්‍යතාවය. එහෙම මානසිකයෙන් අපි ජනතාවක් විදිහට රටක් විදිහට පුරවැසියන් විදිහට ඉවත් වීමේ මානසිකත්වයට අපි සෝදානම් විය යුතු තිබෙනවා. ජනසවිය සමෘද්ධිය එහෙම නැත්නම් ක්‍රමක්‍රමයෙන් එහෙම එන අපිට ආණ්ඩුවෙන් ආණ්ඩුවට එහෙම නැත්නම් දේශපාලනේ හසුරුවන කණ්ඩායම් කාලෙන් කාලයට සහන ලබා දෙනවා. ගම් වතුරක් ආපුවම නියගයක් ආපුවම මේදී අපිට සහන තමයි ලැබෙන්නේ. මේ මානසිකත්වයෙන් අපි ඉවත් විය යුතු කාලයකට ඇවිල්ලා තියෙනවා. කොහොමද අපිට පිළිබඳ කතා කරන්නේ? යම්කිසි ස්වභාවික විපත්තියකදී සහන ආධාර ලබා දීම නම් සාධාරණත්වයක් අපිට කරන්න පුළුවන්. නමුත් එහෙම නැති අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ අපි නිරන්තරයෙන්ම සහන බලාපොරොත්තු වෙන જાතියක් බවට පත් වෙලා තියෙනවා. රස්සාවක් කරන්නේ නැහැ සමෘද්ධිය ලැබෙන්න. සමෘද්ධිය ලැබෙන්න. අන්න ඒක තමයි අපේ රට වගේ රටවලට අපි ඇත්තටම තාමත් සංවර්ධිත රටක් විදිහට හඳුන්වන්නේ. අපි මේ වෙනකොට සංවර්ධිත රටක් වෙලා තියෙන්න ඕනේ. අපි තාම සංවර්ධනය වෙමින් තියෙන රටක් විදිහට සකස් වෙන්නේ. ඒතකොට අපි මේකෙන් මිදෙන්න නම් අපි මුලින්ම සුබ සාධනය කියන එකෙන් අයින් වෙන්න ඕනේ. සුබ සාධනයෙන් එකපාර අයින් වෙන්න බෑ. මොකද උංග දරිද්‍රතාවයෙන් පල්ලෙහාම ඉන්න කට්ටිය ඉන්නවා. ඒ වගේ අයට අපිට පුළුවන් ලෝක බැංකුව හරහා ආධාර ක්‍රමයක් භාවිතා කරලා ඒගොල්ලන්ට ආධාර හැමදාම මුදල් අච්චු ගහලා ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවද? මුදල් අච්චු ගැනීම පිළිබඳව රටවල් වල යම්කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවා යන්න බෑ. මුදල් අච්චු ගැනීමෙන් බලාපොරොත්තු වෙන මුදල් අච්චු ගාලා මිනිසුන්ගේ අතට දෙනවා කියන එක නෙවෙයි. යම්කිසි බැංකු පද්ධතියක් තියෙනවා, මූල්‍ය පද්ධතියක් තියෙනවා. මෙන්න මේ රටක මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රඳවා ගැනීමට තමයි මේ මුදල් අච්චු ගැනීම සිදු කරන්නේ. එතකොට ඒක වරදක් නෙවෙයි ඇත්තටම. නමුත් ඒක සිදු කරන්න ඕනේ යම්කිසි
පාරදෘශ්‍යභාවයකින් යම්කිසි નિયમિત පරිමාණයකට අනුව. එහෙම නැතුව ඒක ඊට වඩා ඉක්මවා ගියොත් ඒ රට විනාශයටපත් වෙනවා. සාර්ව ආර්ථික වැඩපිළිවෙල අපේ රටවල් සාර්ථක කරගන්න කොහොමද යොදා ගන්න පුළුවන් වෙන්නේ? ඔව් මැක්‍රෝ ඉකොනොමික්ස් කිව්වහම අපේ රටට මෙච්චර කාලයකට නොතිබ්බ එකක් තමයි ඔය සාර්ව ආර්ථික මේ වැඩපිළිවෙලක්. දැන් සාර්ව ආර්ථික වැඩපිළිවෙලක් හදද්දි සෑම පක්ෂයක්ම එකට එකතු වෙන්න ඕනේ. අර ඉස්සෙල්ලා ප්‍රේක්ෂකයා ඇහුවා වගේ සෑම කෙනෙක්ම දැන් එකට එකතු වෙලා මේ සාර්ව ආර්ථික වැඩපිළිවෙල හදන්න ඕනේ. මේක රජයෙන් රජයට වෙනස් වෙන්න බෑ. ඉන්දියාවේ තියෙන සාර්ව ආර්ථික වැඩපිළිවෙලක්. ඒක ඇතුනේ කොහොමද? හරියට හරි. ඒක කොහොමද ඇතුනේ? ඒක ඇතුනේ ඉන්දියාවත් මේ විදිහටම ආර්ථික පරිහානියකට ලක් වුණා. ඒ අවස්ථාවේදී මන්මෝහන් සිං කියන අගමැතිතුමා තමයි තාමත් ආර්ථික විද්‍යාඥයෙක්. ඔහු තමයි මේ වැඩපිළිවෙල පටන් ගත්තේ ඉනිෂියේට් කරේ. එතකොට ඒක අද ඉතාමත්ම සාර්ථකයි. අද කුමන රජය ආවත් ඉන්දියාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ සුදන්මා. අන්න ඒකෙන් ඉන්දියාව අද ලෝකේ ප්‍රබලම රටක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රබලම ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. අපි ආර්ථික ශක්තිමත් කිරීමට මිත්‍ර රටවල සහයෝගය පිළිබඳව කතා කළේ. අද වැඩසටහන නිමා කරමින් අපේ පුරවැසියන්ට, නිලධාරීන්ට, බලධාරීන්ට, ස්වභාරතී සංකතන මණ්ඩපයට සවන් දෙන අයට ඔබ දෙන පණිවිඩය සමස්තයක් වශයෙන්. ඔව් මං කෙටි දෙයක් කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් තව දුරටත් අසමත් රාජ්‍යයක් වගේ ඉන්නවද? එහෙම නැත්නම් ආසියාවේ නැගී එන ආර්ථිකයේ බවට පත් වෙනවද කියලා දැන් අපි හිතන්න ඕනේ. මේක තමයි ස්වර්ණමය අවස්ථාව අපිට. එතකොට අපි පුරවැසියන් විදිහට අපි ඔක්කොම එකට එකතු වෙලා දැන් මේ අවස්ථාව අපි එකතු වෙලා තීරණය කරන්න ඕනේ. අපි ඔළුව උස්සනවද? එහෙම නැත්නම් තවදුරටත් ප්‍රපාතයට යනවද කියන එක. මෙතෙන්දි මම විශේෂයෙන් කියන්න ඕනේ අපේ මේ වෘත්තීය සමිති වල ඉන්න නිලධාරීන්ට කරුණාකරලා රටේ මේ අවස්ථාවේදී ඉස්සරහට ගෙන යන්න හැම කෙනෙක්ම එකට එකතු කරන්න. ඒ ඇරෙන්න බාධා කිරීම මේවට අකුල් හෙලීම් කරන්න එපා කියන එක මම විශේෂයෙන් සඳහන් කරනවා රාජ්‍ය නිලධාරියෙක් විදිහට. මට කියන්න තියෙන්නේ මම ඒ අත්දැකීම් වලින් ඊටාම් පීඩාවට ලක් වෙච්ච පුද්ගලෙක්. මමත් වෘත්තීය සමිතිවල වැඩ කළා තියෙනවා. නමුත් අපි වෙන්න ඕන දේ තමයි මේ අවස්ථාවේදී රටේ ජනතාව වෙනුවෙන් හිතලා ඉදිරියට මේ රට ගොඩනගන්න නම් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන කියන එක දේශපාලන පක්ෂවලට විතරක් නෙවෙයි රටේ ජනතාවටත් අපි ඒත්තු ගන්නන්න ඕනේ. එකතු වීමෙන් විතරයි අපිට ගොඩ යන්න පුළුවන්. අපි මැදිරියෙන් තව විනාඩියක් ගන්නවා මෙතුමා මේ රේගුව සම්බන්ධ නිසා රේගුව මේ අලුත් නීති රීති විදේශ රටවල සිට බඩු ගේනකොට ක්‍රියාත්මක කරන ඒ පිළිබඳව සිහිපත් කරනවා. ඔව් ඇත්තටම මේ ඊයේ පෙරේදා චක්‍රලේඛයක් නිකුත් කරා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඔහු ඉල්ලා සිටියා සීමා කරලා තියෙන භාණ්ඩ කිසිම දෙයක් ලංකාවට ගෙනින්න උත්සාහ කරන්න එපායි කියන එක. සීමා කරලා තියෙන භාණ්ඩ ඒ වගේම ආනයන හා අපනයන පාලක පනත යටතේ භාණ්ඩ 300 ගණක් සීමා කරලා තියෙනවා. මේවත් ගේන්න උත්සාහ කරන්න එපා කියන එක. මොකද ඒවා ගේන්න ගියාම ලංකාවේ විදේශ සංචිත වලට බලපෑමක් සිද්ධ වෙනවායි කියන එක. ඊට අමතරව භාණ්ඩ වාණිජමය වශයෙන් ලංකාවට ගේන්න එපා කියන එක ඉතාමත් දැඩි නීතියක් නැවත පනවලා තියෙනවා. මේක කලින් තිබුණු නීතියක්ම තමයි. නමුත් ඒක නැවතත් පනවලා තියෙනවා. ඒක තමයි මතක තියාගන්න හැමෝම වාණිජමය වශයෙන් භාණ්ඩ ගේන්න පෙළඹෙන්න එපා. විශේෂයෙන් ගුවන් මගින් සහ විදේශ රටවල සේවය කරන ජනතාවට කියන පණිවිඩය. ආර්ථික ශක්තිමත් කිරීමට මිත්‍ර රටවල සහයෝගය පිළිබඳව අද ස්වභාරතී සංකතන මණ්ඩපයෙන් අප අවධානය යොමු කළේ. ආර්ථික විශ්ලේෂක හිටපු රේගුව අධ්‍යක්ෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජාත්‍යන්තර නීතිය සහ බුද්ධමය දේපළ පිළිබඳ නීතිය විශේෂ හැදෑරීමක් කර ඇති ක්‍රීඩා පරිපාලක ලෝක කැරම් සම්මේලන උපසභාපති පරාක්‍රම බස්නායක මහතායි අද සාකච්ඡාව හරවත් කළේ. පරාක්‍රම බස්නායක මැතිතුමනි ඔබට බොහොම ස්තුතියි. අද වැඩසටහන සම්බන්ධීකරණය කළේ TDKA ජයන්ත, නිෂ්පාදනය කළේ දිනුක ගුණවර්ධන, තාක්ෂණික දායකත්වයේ නන්දිකා ජයසේකර, නව මාධ්‍ය සහාය ජගත් නවරත්න, මම සුධර්මා කුලතුංග. හෙටත් උදෑසන 7ට අපි ස්වභාරතීන් මුණ ගැසෙමු. දැනුම ලබා ගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ